අපි 9 වෙනි ශ්‍රේණියේදී ගණිතයේ පාඩමේ මුලින්ම තියෙන්නේ ඔයගලන්ට සංඛ්‍යා රටා කියන පාඩමයි. ඔයාලා මීට කලිනුත් 8 පන්තියේදී සංඛ්‍යා රටා ගැන ඉගෙනගෙන තියෙනවා. ඒ වගේ ඉගෙනගත්ත කීපයක් මම ලියලා තියෙනවා බලන්න. ඒ වගේ සංඛ්‍යා රටා 6ක් මම ලියලා තියෙනවා. පළවෙනි සංඛ්‍යා රටාව 3 3 3 ඒ විදියටයි තියෙන්නේ. ඒකේ ඔයගලන්ට පේනවා ඇති හැම සංඛ්‍යාවක්ම එක වගේ. වෙනසක් නැහැ. ඒ කියන්නේ පළවෙනි සංඛ්‍යාවට දෙවෙනි සංඛ්‍යාවට ලැබෙන්න නම් බිංදුවක් එකතු කරන්න ඕනේ. දෙවෙනි සංඛ්‍යාවෙන් තුන්වෙනි සංඛ්‍යාව ලැබෙන්න බිංදුවක් එකතු කරන්න. ඒ කියන්නේ සංඛ්‍යා අතර වෙනසක් නැහැ. දෙවෙනි එක ගත්තොත් ඔයගොල්ලෝවා පුරුදු සංඛ්‍යා රටාවක්. ඒකේ පළවෙනි සංඛ්‍යාව 2යි, දෙවෙනි සංඛ්‍යාව 4යි, තුන්වෙනි සංඛ්‍යාව 6යි. ඒතර මේ රටාව ඔයගොල්ලෝ දන්නවා මේ රටාව දෙකේ ගුණාකාර කියන රටාව. ඒතර ඒකේ පළවෙනි සංඛ්‍යාවට 2ක් එකතු කරාම දෙවෙනි සංඛ්‍යාව ලැබෙනවා. දෙවෙනි සංඛ්‍යාවට 2ක් එකතු කරොත් තුන්වෙනි සංඛ්‍යාව ලැබෙනවා. මම මේවේ ලැබෙන ආකාරය ලියලා පෙන්නුවා. පළවෙනි එකේ වෙනස නැහැ, බිංදුවයි. ওই විදිහටයි. දෙවෙනි එකේ දෙකක් එකතු වෙනවා. හැම විටම දෙකක් එකතු වෙනවා. ඒතකොට තුන්වෙනි සංඛ්‍යා රටාව ගත්තොත් ඒකත් ඔයගොල්ලෝ දන්න පුරුදු සංඛ්‍යා රටාවක්. පළවෙනි සංඛ්‍යාව 3යි, දෙවෙනි සංඛ්‍යාව 6යි, තුන්වෙනි සංඛ්‍යාව 9යි. ඒතකොට පළවෙනි සංඛ්‍යාවට 3ක් එකතු කරොත් දෙවෙනි සංඛ්‍යාව ලැබෙනවා. දෙවෙනි සංඛ්‍යාවට 3ක් එකතු කරොත් තුන්වෙනි සංඛ්‍යාව ලැබෙනවා. ওই විදිහටයි මේ සංඛ්‍යා රටාව ගොඩ නැගෙන්නේ. හතරවෙනි සංඛ්‍යා රටාව ගත්තොත් ඒක ටිකක් ඔයගලන්ට වෙනස්. බලන්න පළවෙනි සංඛ්‍යාව 2යි, දෙවෙනි සංඛ්‍යාව 4යි. කෙනෙකුට හිතන්න පුළුවන් දෙකට දෙකක් එකතු කරාම 4 හැදෙනවා කියලා. හැබැයි තුන්වෙනි සංඛ්‍යාව ගත්තොත් ඒකේ 8යි. එතකොට 4ට 2ක් එකතු කරාම 8 නෙමෙයිනේ හැදෙන්නේ. එහෙනම් මේ සංඛ්‍යා රටාව පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද මේකේ වෙනස? මුල් සංඛ්‍යා රටා තුනම එකතු කිරීමෙන් තමයි ලැබුණේ යම් සංඛ්‍යාවක්. හැබැයි මේ සංඛ්‍යා රටාවේ පළවෙනි සංඛ්‍යාව 2කින් වැඩි කරොත් තමයි දෙවෙනි සංඛ්‍යාව ලැබෙන්නේ. දෙවෙනි සංඛ්‍යාව නැවත 2කින් වැඩි කරොත් තුන්වෙනි සංඛ්‍යාව ලැබෙනවා. ඊළඟට තුන්වෙනි සංඛ්‍යාව නැවත 2කින් වැඩි කරොත් හතරවෙනි සංඛ්‍යාව. ওই විදිහටයි මේ සංඛ්‍යා රටාව ගොඩනැගිලා තියෙන්නේ. එතකොට 5 හා 6 සංඛ්‍යා රටාව බැලුවොත් ඊටත් වෙනස්. ඔයාලට පේනවා ඇති ඒකේ තියෙන්නේ ඊට වෙනස් රටාවක්. පළවෙනි එකේ සංඛ්‍යා දෙකම සමානයි. 1 1. ඊළඟ සංඛ්‍යා 2 2 2. ඊළඟ සංඛ්‍යා 2 3 3. ඒතකොට මේකේ රටාව වෙනස්. 6 වෙනි සංඛ්‍යා රටාව ගත්තොත් පස්වෙනි එකටත් වඩා වෙනසක් තියෙනවා. මුල සංඛ්‍යාව 1යි, දෙවෙනි සංඛ්‍යාව 2 තුන්වෙනි සංඛ්‍යාව 2 4 5 6 සංඛ්‍යා ඊටත් වෙනස්. එතකොට මේ සංඛ්‍යා රටා දෙක හුඟක්ම වෙනස් ආකාරයක්. හතරවෙනි එක තවත් විදිහක්. හැබැයි 1 2 3 සංඛ්‍යා රටා ඔයාලා දන්න සංඛ්‍යා රටා. එතකොට අපි මෙතෙක් ඉගෙන ගත්තේ මේවට සංඛ්‍යා රටා කියලා. අපි 9ේදී මේ සංඛ්‍යා රටා කියන එක ලියනවා සංඛ්‍යා අනුක්‍රම කියලා. සංඛ්‍යා අනුක්‍රම කියන්නේ ක්‍රමයක් තියනවා කියන එකයි අනුක්‍රම කියන්නේ. ඊළඟට මේ සංඛ්‍යා රටාවක මේ එක එක සංඛ්‍යාවට අපි කියනවා සංඛ්‍යා අනුක්‍රමයේ පද කියලා. එහෙමනම් පළවෙනි සංඛ්‍යා රටාවේ පළවෙනි පදේ 3යි. දෙවෙනි පදයක් 3යි. ඒකේ හැම පදයක්ම 3යි. දෙවෙනි සංඛ්‍යා රටාව ගත්තොත් පළවෙනි පදේ 2යි, දෙවෙනි පදේ 4යි, තුන්වෙනි පදේ 6යි. හතරවෙනි පදේ 8යි. ওই විදිහට ලියන්න පුළුවන්. අපි මේ වෙනස් හතරවෙනි සංඛ්‍යා රටාව බලමු. ඒකේ පළවෙනි පදේ 2යි, දෙවෙනි පදේ 4යි.
ඔය විදිහට සංඛ්‍යා අනුක්‍රමවල සංඛ්‍යාවලට කියනවා අපි පද කියලා. ඊළඟට අපි බලමු මේ වගේ සංඛ්‍යා අනුක්‍රමයක මේ වෙනස. අපි දන්නවනේ දැන් පළවෙනි එකේ වෙනස බිඳුවයිනේ. ඒක එකම අගයක්නේ. එකම අගයකට අපි කියනවා නියතාගයක් කියලා. එතකොට දෙවෙනි සංඛ්‍යා අනුක්‍රමයේ වෙනස 2යි. එතකොට මේ වෙනසට අපි විශේෂ නමක් කියනවා. අපි ඒකට කියනවා පොදු අන්තරය කියලා. සංඛ්‍යා අනුක්‍රමයක පොදු අන්තරය. එතකොට ඕනෑම සංඛ්‍යා අනුක්‍රමයක පොදු අන්තරය හොයන ක්‍රමයක් තියෙනවා. බොහොම පහසුයි. දැන් ඔයාලා දන්නවා සංඛ්‍යා අනුක්‍රමයක පද තියෙනවා. එතකොට ඒ සංඛ්‍යා අනුක්‍රමයක පද වලින් එක ළඟ තියෙන පද වලට අපි කියනවා අනුයාත පද කියලා. ඒතර එක ළඟ තියෙන පද දෙකක් අතර වෙනසෙන් අපි පොදු අන්තරය හොයන්නේ. හැබැයි මුල් පදේ ගන්න බෑ. මුල් පදේ හැර ඉතිරි ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරාම ලැබෙන්නේ ඒ සංඛ්‍යා අනුක්‍රමයේ පොදු අන්තරයයි. එහෙමනම් අපි බලමු දෙවෙනි සංඛ්‍යා අනුක්‍රමයේ පොදු අන්තරය හොයන හැටි. එතකොට ඒකේ තියෙන්නේ 2 4 6 8. එතකොට මම අරගන්නවා 6 කියන පදේ. එහෙනම් පොදු අන්තරය කියන්නේ 6 අඩු කරන්න ඕනේ. ඊට පෙර පදේ කියන්නේ 4. එහෙනම් 6න් 4ක් අඩු කරනවා. එතකොට වෙනස 2යි. ඒතර මේ පොදු අන්තරය ඕනෑම පද දෙකක් අතර හෙව්වොත් එක සමානයි. මම මේ වෙලාවේ ගත්තොත් සංඛ්‍යාව 8 කියලා පළවෙනි පදේ. එහෙනම් ඊට පෙර පදේ එන්නේ 6. එතකොට 8න් 6ක් ඒ 2යි. 4 ගත්තොත් 4න් මුල් පදේ අඩු කරනවා 2යි. ඔයාලට පේනවා ඇති මේ අගේ නියත අගයක් හැමතිස්සෙම. එතකොට 2 ගන්න බෑ. ඇයි හේතුව 2ට ඉස්සරහින් අගයක් පෙර පදයක් නැති නිසා. එහෙමනම් ඔයාලට ලැබෙන සංඛ්‍යා රටාවල පොදු අන්තරය හොයන්න නම් කරන්න ඕනේ. පසු පදයෙන් පෙර පදය අඩු කරන්න ඕනේ. එතකොට ලැබෙනවා මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය. තුන්වෙනි එක ගත්තොත් අපි පොදු අන්තරය හොයනවා නම් පසු පදය 6යි පෙර පදය 3යි. ඒතර 6න් 3ක් අඩු කරාම 3යි. 9 ගත්තොත් පසු පදේ 9යි පෙර පදේ 6යි 9න් 6ක් 3යි. ඔය විදිහට ඔයාලට ලැබෙන සංඛ්‍යා රටාවල පොදු අන්තරය හොයන්න ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. හැබැයි අපි මේ 9 දී ඉගෙන ගන්නේ මේ 1 2 3 වගේ සංඛ්‍යා රටා විතරයි. 4 5 6 කියන සංඛ්‍යා රටා ගැන අපි ලොකු පන්තිවලදී ඉගෙන ගන්නවා. එතකොට ඔයාලට දකින්න ඇති මේ හැම මම හොයපු සංඛ්‍යා රටා දෙකේම ධන අගයක් එන්නේ පොදු අන්තරයේ හැටියට. පොදු අන්තරයේ හැමතිස්සෙම ධන අගයක් නොවන සංඛ්‍යා රටා එහෙම නැත්නම් සංඛ්‍යා අනුක්‍රමත් තියෙනවා. අපි බලමු මෙන්න මේ වගේ එකක් 20. මේ සංඛ්‍යා රටාව බලන්න. මේකේ දැන් ඔයාලට පේනවා ඇති ක්‍රමයෙන් පළමු දැන් මුලම පදේට අපි පළමු පදේ කියනවා. පළමු පදේ 20යි දෙවෙනි පදේ 15යි. එතකොට 20ට වඩා අඩු වගයක් තමයි දෙවෙනි පදේ. තුන්වෙනි පදේ 10යි. ඊටත් වඩා අඩුයි. දැන් මේකේ අපි පොදු අන්තරය හොයනවා නම් තර 15න් අඩු කරන්න ඕනේ ඊට පෙර පදය 20යි. ඔයාලා දන්නවා 15න් 20ක් අඩු කරන්න බෑනේ. එතකොට අපිට එන්නේ ඍණාගයක්නේ. තර 15න් 20ක් ඍණ 5යි. තර අනිත් පදයක් ගත්තොත් අපි තුන් 10 මං ගත්තා කියලා. එහෙනම් 10න් පෙර පදය 15යි. අඩු කරාම එන්නේ ඍණ 5යි. එහෙනම් සමහර සංඛ්‍යා අනුක්‍රමවල පොදු අන්තරය ඍණාගයක් වෙන්නත් පුළුවන්. එතකොට ඔය වගේ හැමතිස්සෙම පොදු අන්තරය හොයන්නේ පසු පදයෙන් පෙර පදය අඩු කරලයි. ඔයාලගේ ගණිතයේ අච්චු පොත ළඟ ඇතිනේ නේද? ඒකේ තියෙනවා
තුන්වෙනි පිටුවේ ඔයගොල්ලන් බලන්න පොදු අන්තරේ හොයන හැටි සමහර සංඛ්‍යා රටා සඳහා එහෙම නැත්නම් සංඛ්‍යා අනුක්‍රම සඳහා. ඊළඟට අපි බලමු සංඛ්‍යා අනුක්‍රමයක n වන පදේ කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයාලට මම මතක් කරා පළමු පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය කියලා අපි ලියනවා කියලා. උදාහරණයක් ගමු හැමතිස්සෙම අපි දන්න සංඛ්‍යා රටාව 2 4 6 8. ඊළඟට මතක තියාගන්න ළමයි මේ සංඛ්‍යා අනුක්‍රමයක් ලියනකොට කමා දාන්න ඕනේ. අපිට ඔක්කොම ලියන්න බැරි හින්දා ඉවර වෙලා අවසානයේදී 33ක් තියෙනවා. ඒතකොට ඒකෙන් අදහස් වෙන්නේ මේ සංඛ්‍යා රටාව දිගටම තියෙනවා කියන එක. ඒතකොට ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. අතර තියෙන්න ඕනේ පද අතර කමාවක්, අවසානයේ 33ක් තියන්න ඕනේ. ඒතකොට මේ සංඛ්‍යා රටාවේ පළමු පදේ ඉස්සෙල්ලා මුල්ම පදයට අපි කියනවා පළමු පදේ කියලා. පළමු පදය. ඒතර මේක අපි හඳුන්වනවා T1 කියලා. දෙවෙනි පදයට අපි කියනවා T2 කියලා. තුන්වෙනි පදේ ඔය විදිහට තුන්වෙනි පදය, තුන්වන පදය T3. ඔය විදිහට අපි හිතමු 10 වෙනි පදේ කියලා. එහෙනම් 10 වන පදය T10. T වලින් කියන්නේ පදේ කියන එක. එක කියන්නේ මේ පළවෙනි පදේ. විතර ලියන්නේ 2 දෙවෙනි පදේ. තුන්වෙනි පදේ, 10 වෙනි පදේ. අපි හිතමු ඕනෑම පදයක් අපිට හොයන්න ඕනේ කියලා. එහෙනම් අපි ඕනෑම පදයක් සාමාන්‍යයෙන් ගන්නේ n වන පදය කියලා. එතකොට අපි ඒක හඳුන්වනවා Tn කියලා. එතකොට මේකට අපි කියනවා සාධාරණ පදය කියලා හඳුන්වනවා. සංඛ්‍යා රටාවක සාධාරණ පදය. ඒක හඳුන්වන්නේ Tn වලින්. ඒතර අපි හිතමු ඔයාලට දීලා තියෙනවා ශ්‍රේණියක් සංඛ්‍යා අනුක්‍රමයක්. මේකේ මේ සාධාරණ පදයට අගයක් මෙන්න මේ විදිහට හොයන්න පුළුවන් කියලා. Tn කියන එක 2n ධන 1 කියලා. මේ තමයි යම් සංඛ්‍යා අනුක්‍රමයක Tn වෙනි පදේ. ඒතර මේ සංඛ්‍යා අනුක්‍රමයේ ඔයාලට කියනවා මුල් පද 4ක් ලියන්න කියලා. මුල් පද 4ක් ලියන්න. ඔන්න ඒතර මුල් පද 4 කියන්නේ n කියන්නේ එහෙනම් පළමුවන පදේ. n කියන්නේ පළමු පදේ. එහෙනම් අපි කරන්නේ T1 නේ දැන් හොයන්නේ n වෙනුවට 1 ලියනවා. මෙතන n වෙනුවට ලියන්නේ 1. ඔයාලා දන්නවා 2n කියන්නේ මෙතන ගුණ කිරීමක් තියෙනවානේ. එහෙනම් 2 වැඩි කිරීම 1, එකතු කිරීම 1. මේ සාධාරණ පදයට n වෙනුවට ලියන්නේ 1. පළවෙනි පදය T1යි 2 වැඩි කිරීම 1, එකතු කිරීම 1. ඔයාලා දන්නවා දෙවරක් 1 2යි මේකට එකක් එකතු කරාම 3යි. එහෙනම් පළවෙනි පළවෙනිම පදේ 3යි. දෙවෙනි පදේ අපි හිතුවා T2 නේ. එතකොට 2 වැඩි කිරීම මෙතන n වෙනුවට ලියන්නේ 2යි, එකතු කිරීම 1යි. දෙවරක් 2 4යි, 1යි එකතු කරනවා 5යි. එහෙනම් දෙවෙනි පදය 5යි. තුන්වෙනි පදේ හොයනවා. එතකොට n වෙනුවට ලියන්නේ මෙතන 3. එකතු කිරීම 1. දෙවරක් 3 6යි 1යි. එහෙනම් තුන්වෙනි පදය 7යි. හතරවෙනි පදේ ඒ කියන්නේ T4 ඒ වෙනුවට n වෙනුවට ලියන්නේ 4. දෙවරක් 4 8යි 1යි. එහෙනම් හතරවෙනි පදය 9යි. අපිට පුළුවන් එහෙනම් මුල් පද 4ට එළියට ලියන්න. පළමු පදේ 3යි 5යි 7යි 9යි. ඔන්න 33ක් තියෙනවා. ඒතර ඔයාලට දීලා තියෙන මුල් පද 4 ලියන්නේ. එහෙමනම් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදිහයි. ඊළඟට අපි හිතමු මේකේ ඔයගලන්ට හොයන්න කියනවා
10 වෙනි පදේ. මේ සංඛ්‍යා අනුක්‍රමයේ 10 වෙනි පදේ හොයන්න කියලා තියෙනවා. එතකොට 10 වෙනි පදේ කියන්නේ n වෙනුවට 10 වෙන්න ඕනනේ. මේ 10 වන පදය සොයන්න. දැන් n වෙනි පදේ මේක නම් 10 වෙනි පදේ හොයන්න t වෙනුවට n වෙනුවට ලියන්නේ 10යි 2 n වෙනුවට 10 මෙතෙන්ට ආදේශ කරනවා එකතු කිරීම 1යි. දෙවරක් 10 20යි 1යි 21යි. එහෙනම් 10 වෙනි පදය 21යි. ඊළඟට ඔයගොල්ලන්ගෙන් අහනවා තව ප්‍රශ්නයක්. 103 වෙනි පදය 103 වන්නේ කී වෙනි පදයේද? 103 වන්නේ කී වන පදයේද? මොන පොඩි වෙනසක් එකේ තියෙනවා. තේනවද? 103 වන්නේ කී වන පදයේද? එතකොට මෙතනින් ඔයාලගෙන් ඉල්ලන්නේ n වල අගේ මොකක්ද කියලා. එහෙනම් 103 කියන්නේ අර සාධාරණ පදේ tn වෙනුවට තමයි ඔයාලට දීලා තියෙන්නේ 103. එහෙනම් අපි සාධාරණ පදේ tn වෙනුවට 103 ලියලා 2n ධන 1 කියලා ලියා ගන්නවා. මේක එතකොට n වෙනුවට 103 ලිව්වා. සාධාරණ පදේ මේ පැත්තේ ලියලා තියෙනවා. අපි n වල අගේ හෙව්වොත් අහන උත්තරේ ලැබෙනවා. එහෙනම් අපි මෙතනදී දකුණයි වමයි මාරු කරලා ලියමු. වෙනසක් වෙන්නේ නැහැ දෙපැත්තම මාරු කරන නිසා. දැන් මේක සරල සමීකරණයක්. n හොයන්න මොකද කරන්නේ? මෙන්න මේ එක අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ දෙපැත්තෙන්ම එකක් අඩු කරනවා. 2n එකතු කිරීම 1 ඍණ 1යි. මෙහා පැත්තෙන් අඩු කරනවා. එතකොට මෙතන එනවා 102යි. මෙතන ධන 1යි ඍණ 1යි කැපිලා යනවා. ඉතුරු වෙන්නේ 2යි. නමුත් අපිට ඕනේ n වලගෙන් එහෙනම් මේ දෙක නැති කරන්න අපි දෙපැත්තම දෙකෙන් බෙදනවා. සරල සමීකරණ වලට මතක ඇති. ඒතකොට මෙතන n කැපෙනවා. n සමානයි දෙවරක් 5යි 1යි. ඒ කියන්නේ මේ සංඛ්‍යා අනුක්‍රමයේ 103 වන්නේ 51 වන පදයයි. ඒතර ඔන්න ඔය විදිහට 100 යම් අගයක් දුන්නොත් ඊට අදාළ n වන අගය හොයන්නත් පුළුවන් සාධාරණ පදය භාවිතා කරලා. ඒ වගේම ඔයාලට සමහර අවස්ථාවල මේ වගේ ගැටලුවකදී දෙන්න පුළුවන් දැන් මෙතන n වන පදේ n සමානයි 2n ධන 1 වෙන්නේ. ඔයාලගෙන් අහනවා මේ සංඛ්‍යා අනුක්‍රමයේ n ධන 1 වන පදය n ඇසුරෙන් ලියන්න කියලා. n ඇසුරෙන් ලියන්න. මේ සාධාරණ පදයේ තියෙන සංඛ්‍යා අනුක්‍රමයේ n ධන 1 වන පදය n ඇසුරෙන් ලියන්න. එතෙන්දිත් අපි කරන්නේ අර දෙයමයි. n වෙනුවට අපි ලියනවා n ධන 1. n වෙනුවට n ධන 1. එහෙනම් n ධන 1 tn ධන 1 2යි n වෙනුවට ආදේශ කරනවා n එකතු කිරීම 1. n වෙනුවට n එකතු කිරීම 1 එකතු කිරීම 1. දැන් මෙතෙන්දී අපිට වරහන් ඉවත් කරන්න පුළුවන්. ඔයාලා ඉගෙනගෙන තියෙනවා වරහන් ඉවත් කරනකොට පිටින් තියෙන සංඛ්‍යාවෙන් හෝ පදයෙන් ඇතුලේ පද වැඩි වෙනවා. ඒතකොට 2n වලින් වැඩි කරාම 2n ලකුණ එකතු කිරීම 2 1න් වැඩි කරාම 2යි එකතු කිරීම 1යි 2යි මේ දෙන්න අපිට එකතු කරන්න පුළුවන්. එහෙනම් මේ සාධාරණ පදයේ තියෙන සංඛ්‍යා අනුක්‍රමයේ n ධන 1 වන පදේ කියන්නේ 2යි n එකතු කිරීම 3 කියන අගයයි. සාධාරණ පදයයි. මේ බලමු ඊට වෙනස් සංඛ්‍යා අනුක්‍රමයක්.
අපි හිතමු සාධාරණ පදේ දීලා තියෙනවා tn සමානයි 56 ඍණ 4යි n. මේ සංඛ්‍යා රටාවේ ඔයාලගෙන් ඉල්ලන්නේ පළවෙනිම එක අර වගේම මුල් පද 3ක් ලියන්න. එතකොට අපේ සාධාරණ පදේ tn සමානයි 56 අඩු කිරීම 4යි n. එතකොට n කියන්නේ එක වුණොත් අපිට ලියන්න පුළුවන් පළවෙනි පදෙන් සමානයි 1 විට t 1 ලැබෙන්නේ. එතකොට 56 අඩු කිරීම n වෙනුවට ලියනවා 1. 56 4 වරක් 1 4යි ඒ කියන්නේ 52යි. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ එහෙම නැත්නම් අනුක්‍රමයේ පළවෙනි පදයේ t1 වෙන්නේ 52යි. අපි හිතමු දෙවෙනි පදේ අපි හොයනවා කියලා. එහෙනම් n වෙනුවට 2යි. දැන් හොයන්නේ t2 56 අඩු කිරීම n වෙනුවට දැන් ලියන්නේ 2. 4 වරක් 2 8යි. 56න් 8ක් අඩු කරාම 16න් 8ක් 8යි මෙතන 4යි. එහෙනම් දෙවෙනි පදය 48යි. තව එක පදයක් ලියනවා. ඒ කියන්නේ n 3යි. එතකොට t3 ලැබෙන්නේ අපිට n වෙනුවට 3 56 අඩු කිරීම දැන් n වෙනුවට ලියන්නේ 3. එතකොට 56 අඩු කිරීම 4 වරක් 3 12යි. දැන් අපි අඩු කරනවා 6න් 2ක් 4යි 5න් 1ක් 4යි. එහෙනම් තුන්වෙනි පදය 44. එතකොට අපිට සංඛ්‍යා අනුක්‍රමය ලියනවා නම් පිළිවෙලින් 52 මුල් පදය, දෙවෙනි පදය 48, තුන්වෙනි පදය 44. පළවෙනි ප්‍රශ්නේ ඔයගලගෙන් අහලා තියෙන්නේ මුල් පද 3 ලියන්න කියලා. එතකොට අපි ওই විදිහටයි ලියන්නේ. ඊළඟට දෙවෙනි තව ප්‍රශ්නයක් අහලා තියෙනවා ඔය සාධාරණ පදේටම 12 වන මේ සංඛ්‍යා රටාවේ 12 වන පදය සොයන්න. දැන් එහෙනම් අපි හොයන්නේ t12. n වෙනුවට 12 ලියුවා මෙතන. 56 අඩු කිරීම දැන් ආයේ n වෙනුවට ලියන්නේ 12. රෝල් දානවා 12 වරක් 4 48යි. අඩු කරන්න 16න් 8ක් 8යි. එතකොට මෙතන 4යිනේ 4න් 4ක් බිඳුවයි. ඒ කියන්නේ 12 වෙනි පදය 8යි. තුන්වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා අර ඉස්සෙල්ලා එක වගේම n ධන 1 වන පදේ මෙම සංඛ්‍යා රටාවේ මෙහි n ධන 1 වන පදය n ඇසුරෙන් ලියන්න. දැන් එනම් සාධාරණ පදේ අපි tn වලින් ලිව්වේ. දැන් ඉල්ලන්නේ n ධන 1 වන එක. එහෙනම් අපි n වෙනුවට n ධන 1 ලියනවා. n ධන 1 56 4යි. දැන් n වෙනුවට ලියන්නේ n ධන 1. අර වගේම අපිට පුළුවන් වරහන් ඉවත් කරන්න. පිටින් තියෙන පදයෙන් ඇතුළේ පද වැඩි කරනවා. 4n වලින් වැඩි කරා 4n. මෙතන ඍණ 4ක් තියෙනවා. ඒ කියන්නේ
අඩු කිරීමේ ලකුණ මෙතෙන්ට දැන් අපි ලියුවා. ඒ වගේම මේක මේ අඩු කිරීම මෙතෙන්ටත් වෙනවා. මොකද ඍණ 4 ඉන්නේ වැඩි කරේ නේද? එතකොට ඍණ 4 ධන 1කින් වැඩි කරාම අඩු කිරීම 4. 56න් අපිට පුළුවන් 4ක් අඩු කරන්න. 52යි අඩු කිරීම 4යි. එහෙනම් ධන 1 වෙනි පදේ වෙන්නේ මේකයි. ඊළඟට අපි හිතමු ඔයාලට තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. වෙනස් එකක්. දහඅට මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවන බව. 18 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවන බව පෙන්වන්න. ඒ කියන්නේ 18 මේ සංඛ්‍යාව රටාවේ නැහැ. ඒකයි නොවන බව පෙන්වන්න කියන්නේ ඒකයි. එහෙමනම් tn කියන අගයක් නැහැ කියන එකයි අපි පෙන්වන්න ඕනේ නේද? එතකොට අපි මෙතෙන්දි කරන්නේ tn වෙනුවට 18 දාලා එහෙනම් 18 එන අගයක් නැහැ කියලා පෙන්වුවොත් හරි. අපි දන්නවා n හැමතිස්සෙම ධන අගයක් ගන්න ඕනේ. එහෙමනම් අපි n මේ සාධාරණ පදයේ මේ පැත්ත අපි ඉස්සෙල්ලා ලියමු. 56 ඒ කියන්නේ දකුණු පැත්තේ අගය n සමානයි tn තියෙන්නේ. දැන් අපි n වෙනුවට 18 ලියනවා. නොවන බව පෙන්වන්න යන්නේ. දැන් n වලට අගයක් ගන්නයි යන්නේ. n ට අගයක් නැහැ කියලා පෙන්වුවොත් හරි ධන අගයක්. එතකොට අපිට පුළුවන් මේ 56 අඩු කරන්න දෙපැත්තෙම 56 මේක සරල සමීකරණයක් නේ. 4න් දෙපැත්තෙම 56ක් අඩු කරනවා. එතකොට 56 කැපිලා ගියාම මේ පැත්තේ ඍණ 4න් අර පැත්තෙත් එන්නේ ඍණාගයක්. 18න් 56ක් අඩු කරන්න බෑ. අපි අනිත් පැත්තට අඩු කරලා ඍණාගය ලියමු. 16න් 8යි 4න් 1ක් 3යි. එතකොට මේක ඍණ මොකද 18න් අපි අඩු කරේ. දැන් එතකොට ඍණ 4න් සමානයි ඍණ 38යි කියලායි අපිට ලැබුණේ. එතකොට එන්නේ අපිට හොයාගන්න ඕනේ. එහෙනම් දෙපැත්තම ඍණ 4න් බෙදනවා. ඍණයි ධන වෙනවා. මේ පැත්තත් කැපෙනවා. හැබැයි ඔයගලන්ට පේනවා ඇති n වෙනුවට එන්නේ 4 වරක් 9 36යි දෙකක් ඉතුරුනේ. එතකොට ඒ කියන්නේ 9මාරයි. එහෙම අපි සංඛ්‍යා අනුක්‍රමයක හැමතිස්සෙම එන්නේ n වෙනුවට එන්න ඕනේ ධන පූර්ණ අගයක්. භාග දශම එන්න බෑ. එහෙම පද තියෙන්නේ නැහැ සංඛ්‍යා අනුක්‍රමයක. එහෙමනම් 18 කියන්නේ මේ සංඛ්‍යා රටාවේ පදයක් නොවේ. n එතන අපිට ලියන්න පුළුවන් n වලට ධන පූර්ණ අගයක් නොලැබේ. එම නිසා 18 මෙහි පදයක් නොවේ. ඔය වගේ ඔයාලට අභ්‍යාසයක් දීලා තියෙන ඔය අච්චු පොතේ 8 වෙනි පිටුවේ මේ වගේ සාධාරණ පදේ දීලා පළවෙනි පදේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ හොයන්න. එහෙම නැත්නම් දැන් මම මේ කරපු උදාහරණ ඒ වගේ ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. එතකොට මේ අභ්‍යාසය ඔයගලන්ට කරන්න පුළුවන්. අච්චුපොත තියෙනවනේ නේද? දැන් ළඟ තියෙන එකේ පෙරලා ගන්නකො බලන්න. එකේ එක අභ්‍යාසයේ 8 වෙනි පිටුවේ අපි කීපයක් බලමු. එකේ
පෙරලා ගන්න නැති නේද? වගු පළවෙනි එක තියෙන්නේ වගුවක් සම්පූර්ණ කරන්න කියලා. එතකොට ඒකේ තීරු 5ක් තියෙනවා. පළවෙනි තීරුවේ දීලා තියෙනවා සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ. ඊළඟ තීරුවේ පළවෙනි පදේ හොයන්න. ඊළඟ එකේ දෙවෙනි පදේ, ඊළඟ එකේ තුන්වෙනි පදේ, අවසාන එකේ මුල් පද තුන පේලියට ලියන්නයි තියෙන්නේ. ඒතර ඒකේ පළවෙනිම සාධාරණ පදයට අනුව ප්‍රශ්න වලට උත්තර හොයලා තියෙනවා. වගුවේ දීලා තියෙනවා බලමු අපි ඒක. 3n එකතු කිරීම 2 පොතේ තියෙනවනේ ඒක බලා ගන්නකො. n වෙනුවට 1යි 3 වරක් 3 වැඩි කිරීම 1 කියලා වරහන් ඇතුලේ ලියලා එකතු කිරීම 2. ඒතර අපි දන්නා 3 වරක් 1 3යි 2ක් එකතු කරාම 5යි. ඒතර දෙවෙනි පදේ හොයලා තියෙනවා n වෙනුවට 2 ආදේශ කරලා 3 වැඩි කිරීම 2 එකතු කිරීම 2. 3 වරක් 2 6යි 6යි 2යි 8යි. තුන්වෙනි පදය 3 වැඩි කිරීම 3 එකතු කිරීම 2 3 වරක් 3 9යි 9යි 2යි 11යි. ඒතකොට අවසාන තීරුවේ ඔය හොයාගත්ත පද තුන පේලියට ලියලා තියෙනවා 5 8 11. ඊළඟ එක දෙවෙනි එක 5න් අඩු කිරීම 1. මේකේ මුල් පදේ හොයලා තියෙනවා. 5 වරක් 1 5යි 5න් එකක් 4යි. ඔයාලට දෙවෙනි පදේ හොයන්න කියනවා. ඔන්න බලන්න අපි බලමු. සාධාරණ එක දීලා තියෙන්නේ 5න් අඩු කිරීම 1නේ. ඒතර දෙවෙනි එකට හොයන්න n වෙනුවට 2 අඩු කිරීම 1. 5 වරක් 2 10යි 10න් එකක් 9යි. එතකොට දෙවෙනි පදේ එන්නේ 9. ඊළඟ තුන්වෙනි පදේ හොයනකොට අපි n වෙනුවට ලියන්නේ දැන් 3. 5 වරක් 3 15යි 15න් එකක් 14යි. ඒතර එතෙන්ට ලියන්නේ 17. ඒතර අවසාන තීරුව ලියන්න ඕනේ 4. අපි හොයපු දෙවෙනි පදේ 9 තුන්වෙනි පදේ 14. ඒතර ওই විදිහට ඔයගලන්ට තියෙනවා තව සාධාරණ පද 1යි 2යි 3යි 4ක් දීලා. ඔයාලට පුළුවන් මේ මං හිතන්නේ ඒ කොටස් 4 හදන්න. ඕනි නම් මම අවසාන එක විතරක් ටිකක් කියලා දෙන්නම්. ඒ තුනම එක වගේ 35 අඩු කිරීම n කියන එක බලන්න. 35 අඩු කිරීම n. ඒතර පළවෙනි පදේ කියන්නේ n සමානයි 1නේ. ඒතර 35 අඩු කිරීම n වෙනුවට 1. ඒතර පළමු පදේ එන්නේ 35න් එකක් ගියාම 34යි. දෙවෙනි පදේ හොයනකොට 35 අඩු කිරීම 2 n වෙනුවට 2 ලියනවා. 35න් 2 33යි. තුන්වෙනි පදේ වෙන්නේ 35 අඩු කිරීම 3. 32යි. ඒතර අවසාන තීරුව 34 33 32. ඔය විදිහට ඉතුරු කොටස් තුන ඔයගලන්ට හදන්න පුළුවන් වෙයි. බලන්න ඒකේ දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය මම අර කලින් හදපු උදාහරණයක් වගේ සංඛ්‍යා රටාවක සාධාරණ පදේ 4න් ඍණ 3 වේ. එම රටාවේ මුල් පද 3. ඒතර ඔයාලා කරන්න ඕනේ n වෙනුවට 1 ආදේශ කරනවා පළවෙනි පදේ ගන්නවා. n වෙනුවට 2 ආදේශ කරාම දෙවෙනි පදේ. ওই විදිහට පද 3 ලියන්න. ඊළඟ 12 වන පදේ සොයන්න කිව්වොත් n වෙනුවට 12 ආදේශ කරලා ලැබෙන අගේ හොයන්නයි ඕනේ. 97 වන්නේ කීවෙනි පදයේද? එතකොට 97 tn වෙනුවටයි ආදේශ කරන්නේ. අපි බලමු ඕනම් දෙවෙනි ප්‍රශ්නය පළවෙනි කොටසේ ඉඳලා සාධාරණ පදය 4යි n ඍණ 3. ඒතර මුල් පද 3 n වෙනුවට 1 ආදේශ කරනවා. ඒතර 4 වරක් 1 4යි 4න් 3ක් 1යි. එන්න පළමු පදේ 1යි. ඊළඟට දෙවෙනි පදේ හොයන්න n වෙනුවට 2 ආදේශ කරනවා. අඩු කිරීම 3. 4 වරක් 2 8යි 8න් 3ක් අඩු කරන්න ඕනේ. දෙවෙනි පදය 5යි.
තුන්වෙනි පදේ හොයන්න. 4 වැඩි කිරීම n වෙනුවට 3 අඩු කිරීම 3. මේ සාධාරණ පදයටයි ආදේශ කරන්නේ. 4 වරක් 3 12යි. 12න් 3ක් අඩු කරන්න ඕනේ 9යි. එහෙනම් මුල් පද 3 1 5 9. දෙවෙනි එක 12 වන පදේ සොයන්න. දැන් අපි හොයන්නේ 12 වන පදය. එහෙනම් මේ සාධාරණ පදයේ n තියෙන තැනට ලියන්නේ 12. අඩු කිරීම 3. 12 වරක් 4 48යි. අඩු කිරීම 3 45යි. එහෙනම් 12 වන පදය 15යි. ඊළඟ ප්‍රශ්නය 97 වන්නේ කීවෙනි පදයද? අර අපි මුලින් එකක් විසඳුවා මතක ඇති. තුන්වෙනි එක 97 වන්නේ කීවෙනි පදද? අපේ සාධාරණ පදේ tn කියන්නේ 4යි n අඩු කිරීම 3. දැන් අපි හොයන්න ඕනේ 97 වන්නේ කීවෙනි පදයද? එහෙනම් n අපි හොයන්න ඕනේ. එහෙනම් n හොයන්න ඕනි නම් tn වලගේ තමයි අපිට දීලා තියෙන්නේ 97 කියලා. අපි මේ පැත්ත මාරු කරලා ලියා ගමු. 4යි n ඍණ 3 වම් පැත්තට අරගෙන tn වෙනුවට ලියනවා 97. ඊළඟට මේ ලැබෙන්නේ අපිට සරල සමීකරණයක්. එහෙනම් n හොයන්න මේ අඩු කිරීම 3 නැති කරන්න නම් දෙපැත්තටම 3ක් එකතු කරනවා. මේ දෙන්න කැපිලා යනවා. ඉතුරු වෙන්නේ 4යි n 97යි 3යි 100යි. දැන් n හොයන්න දෙපැත්තම 4ෙන් බෙදනවා. n සමානයි 25යි. එහෙනම් 97 වෙන්නේ 25 වෙනි පදය. ඊළඟට තව එක කොටසක් අහලා තියෙනවා. අච්චු පුතේ බලන්න. දෙවෙනි ප්‍රශ්නේ 4 වෙනි එක 75 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවන බව පෙන්වන්න. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? මේ 75 කියන සංඛ්‍යාව tn වෙනුවට ආදේශ කරලා පෙන්නනවා. n වෙනුවට ධන පූර්ණාංගයක් ගන්නෙ නෑ කියලා අපි කලිනුත් ඒ වගේ එකක් හැදුවා. එහෙනම් අපි සාධාරණ පදේ ලියමු. tn සමානයි 4යි n ඍණ 3. දෙපැත්ත අපි මාරු කරලා ගමු. 4යි n ඍණ 3 75. මේකනේ අපි පෙන්වන්න යන්නේ 75ට n වෙන අගයක් නැහැ කියලා. ඒතර මෙතනත් එන්නේ ඔයගලන්ට සරල සමීකරණයක්. එතකොට මේ අඩු කිරීම 3 ඉවත් කරන්න දෙපැත්තටම එකතු කරනවා 3ක්. මේ දෙන්න කැපිලා යනවා. ඉතුරු වෙන්නේ 4යි n 75යි 3යි 78යි. දැන් අපි n හොයන්න දෙපැත්තම 4ෙන් බෙදනවා. මෙතෙන් දෙන්නේ ධන පූර්ණාංගයක් නෙවෙයි. 4 වරක් 1 4යි 3ක් ඉතුරුයි 38ට 9යි 36යි ඉතුරු වෙනවා දෙකක් අර ඉස්සෙල්ලා වගේම නේද? ඒ කියන්නේ 16යි 19යි දෙකෙන් එකයි. ඒතර n වලට මෙහෙම අගයක් ගන්න බෑනේ. මම කිව්වනේ හැමතිස්සෙම n තියෙන්න ඕනේ ධන පූර්ණාංගයක් කියලා. ඒ නිසා 75 මේ සංඛ්‍යා අනුක්‍රමේ පදයක් නොවේ. n ධන පූර්ණ අගයක් නොවන නිසා 75 මෙම රටාවේ
පදයක් නොවේ. ඔය විදිහට ඔයාලට තියෙනවා තව ප්‍රශ්න දෙකක්. ඒතර වගුවේ කොටස් 3ක් තියෙනවා සම්පූර්ණ කරන්න. ඒ වගේම 3 වෙනි ප්‍රශ්නයයි 4 වෙනි ප්‍රශ්නයයි හදන්න ඕනේ. ඒතර උත්සාහ කරලා බලන්න මේක හදන්න උත්සාහ කරන්න. තව ඔයගලන්ට මේ අච්චු පොතේම උදාහරණක් දීලා තියෙනවා. මම දෙවෙනි උදාහරණේ කීපයක් කරා. ඒතර අච්චු පොතේ පළවෙනි පාඩම කියවන්න හොඳින් කීප වතාවක්. කියවලා උදාහරණත් හොඳට බලන්න උත්සාහ කරන්න. එක එක අභ්‍යාසය අපි කරේ. ඒකේ වගුව සම්පූර්ණ කරන්න. දෙවෙනි ප්‍රශ්නේ අපි හැදුවා. 3 වෙනි එකයි 4 වෙනි එකයි ඔයගොල්ලෝ තනියම හදන්න උත්සාහ කරන්න. ඊළඟ දවසේ මම ගැටලුවක් තියෙනවා නම් හදලා පෙන්නන්නම්.